සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණාංග සාම්‍ය. ඉතින් මේ වෙනකොටත් ඔයාලා COVID-19 හේතුවෙන් ගෙවල් වලට වෙලා තමයි ඉගෙන ගන්නෙ. ඉතින් ගෙදරටලා හිටියා කියලා ඉගෙන ගන්න වැඩ ටික අතපසු කරගන්න එපා. ඒ ටික හොඳින් කරගෙන යන්න. ඒ වගේම තමයි ජංගම දුරකථනය මොබයිල් ෆෝන් එකට ඇඩික්ට් වෙන්නත් එපා. ඔයාට අදාළ වැඩ ටික කරගෙන එහෙම නැත්නම් ලැප්ටොප් එකෙන් හරි මොබයිල් ෆෝන් එකෙන් හරි අදාළ වැඩ ටික කරගෙන ආපහු ඒක පැත්තකින් තියලා ඔයාගේ පාඩම් වැඩ කටයුතු කරගන්න. එහෙම නැතුව ඔයා ඔන්ලයින් ලෙක්චර් එක ක්ලාස් එක ඉවර වෙලා ආපහු තවත් පැය ගාණක් කාලය ලැප්ටොප් එක හෝ හෑන්ඩ් ෆෝන් එක එක්ක කාලා දාන්න එපා කියන ඉල්ලීමත් එක්ක අපි යමු පාඩමට. ත්‍රිකෝණ අංග සාම්‍ය. මොකද්ද මේ අංග සාම්‍ය කියන්නේ? right. ඊට කලින් මේ බලන්නකෝ මම පොඩි දෙයක් කියන්න. හරි මේ බලන්න. අපි සාමාන්‍යයෙන් තල රූප කිව්වේ මොනවටද? මේ වගේ වට අපි කිව්වා තල රූප කියලානේ. මේවා සරල රේඛා හොඳේ රවුන්ඩ් රේඛා වගේ තිබ්බට මෙන්න මේ වගේ වට අපි කියනවා තල රූප. වෘත්ත තියෙනවා, ත්‍රිකෝණ තියෙනවා, එතකොට ට්‍රපීසියම් තියෙනවා නේද? ඔන්න ඔය වගේ වට අපි කිව්වා මොනවද? තල රූප කියලා කිව්වා. මේ වගේ වට අපි කිව්වා තල රූප. ඉතින් ওই තල රූප වල මෙන්න මේවට මොනවද අපි කියන්නේ? සරල රේඛා එහෙම නැත්නම් පාද කියලා කියනවා නේද? එතකොට මෙන්න මේවට මොනවද අපි කිව්වේ? මේවට අපි කිව්වා කෝණනේ. මේවා කෝණ නේද? කෝණ. මේ වෘත්තයට නම් කෝණයක් නැහැ. එතකොට මේවා පාද. හරි. ඉතින් ඔය පාද වලටයි කෝණ වලටයි කියනවා. හරි තල රූපයක් ගත්තාම මෙන්න මේ වෘත්තය කියන එක අමතක කරමු. හරි තල රූපයක් ගත්තාම අන්නේ තල රූපේ තියෙන මෙන්න මේ කෝණ වලට සහ පාද වලට කියනවා ඒ තල රූප වල අංග කියලා. හරි මෙන්න මේ තල රූපය ගත්තොත් මෙන්න මේ කෝණ ටික මේ තල රූපේ අංග. හරි අංග. ඒ කියන්නේ ඔයාව ගත්තොත් ඔයාගේ අත කියන්නේ ඔයාගේ අංගයක්. ඒ කියන්නේ අවයවයක් තමයි. අපි ඒකට අවයවයට අපි ශරීරය ගත්තාම අවයව කියලා කියන අංගයක්. ඉතින් මෙයාගේ අවයවයක් තමයි මේ කෝණය මෙයාගේ අංගයක්. මේ පාදය මෙයාගේ අංගයක්. මේ කෝණය මේ ත්‍රිකෝණයේ අංගයක්. මේ පාදේ මේ ත්‍රිකෝණයේ අංගයක්. අන්න ඒවට අපි කියනවා තල රූපයක අංග කියලා. පැහැදිලිද? තල රූපයක අංග. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ තල රූප වල අංග ගැන. හැබැයි මේ අංග සාම්‍ය. ඔය අංග සමාන වෙන අවස්ථාවක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මේ බලන්නකෝ. හරි. මෙන්න මෙහෙම තල රූපයක් තියෙනවා. මේකට අපි සමචතුරස්‍රයක් කියලා කියනවනේ. right. මෙන්න තවත් සමචතුරස්‍රයක් තියෙනවා. හරි. මෙන්න ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න ඒ වගේම තවත් ත්‍රිකෝණයක් තියෙනවා. හරි. මෙන්න ත්‍රපීසියමක් නැත්නම් ත්‍රපීසියමක් තියෙනවා. මෙන්න තවත් ත්‍රපීසියමක් තියෙනවා. right. ඔයා මෙන්න මේ වගේ ටිකක් මෙන්න මේ ටික අරගෙන එක මතයක තියෙනවා. හරි. මෙන්න මේ සුජුකෝණාස්තරම් මේක උඩින් තියෙනවා. මේ ත්‍රිකෝණය අරන් මේක උඩින් තියෙනවා. මේ ත්‍රපීසියම අරන් මේක උඩින් තියෙනවා. එහෙම තිබ්බහම ත්‍රපීසියම් හෝ මෙන්න මේ තල රූප දෙකෙන් එකක්වත් පිටපයින් නැතුව ගානට සමපාත වෙනවා නම් හරි. මෙන්න මේ සුජුකෝණාස්තර උඩින් මෙන්න මේ සුජුකෝණාස්තර දෙක එක මතයක තිබ්බහම එක සුජුකෝණාස්තරයක්වත් පිටපැනලා නැහැ. ගානට එක මතයක සමපාත වෙලා. හරි. ගානට එක මතයක සමපාත වෙලා නම් අපි එයාට කියනවා අන්න ඒ වගේ වෙලාවකට අපි කියනවා මෙන්න මේ මේ ත්‍රිකෝණාස්ත්‍ර දෙක අංග සම වෙනවලු. මොකක්ද ඒ කිව්වේ? මෙන්න මෙයාගේ මේ අංග ටික මෙන්න මේ ත්‍රිකෝණාස්ත්‍රයේ තියෙන මෙන්න මේ අංග ටික හරි මෙන්න මේ ත්‍රිකෝණාස්ත්‍රයේ මෙන්න මේ අංග වලට සමාන වෙලාලු. ඒ කියන්නේ එහෙනම් අනිවාර්යෙන් මෙන්න මේ කෝණත් සමානයි. කොහොමද ත්‍රිකෝණාස්ත්‍රයක් කිව්වහම කෝණ කොහොමද අංශක 90ම තමා නේද? හරි. ඔයා ඒ වගේම මෙන්න මේ ත්‍රිකෝණ දෙකත් එක මතයක තියෙනවා. ඒ ත්‍රිකෝණ දෙකත් එක මතයක තිබ්බහම පිට පැනලා නැහැ. ගානටම සෙට් වෙලා. ත්‍රිකෝණ දෙකෙන් එකක්වත් පිට පැනලා නැහැ. එහෙනම් අපි ඒකටත් කියනවා ඇයි මේ දෙන්නත් පිට පැනලා නැහැ කියන්නේ යාළුවගේ අංග ඔක්කොම සමානයිනේ. එයාලගේ අංග ඔක්කොම සමාන වෙලා. ඒකනේ පිටපයින් නැතුව ගානට සෙට් උනේ දෙන්න. ඒ කියන්නේ එහෙනම් මෙන්න මෙයාලත් මෙන්න මේ විදිහට එකිනෙකට සමපාත වෙලා කියන්නේ මෙයාලගේ අංග සමානයි. මේ පාදෙට මේ පාදේ සමාන වෙලා මේ පාදෙට මේ පාදේ සමාන වෙලා මේ පාදෙට මේ පාදේ සමාන වෙලා ඒ විතරක් නෙමේ මෙන්න මේ විදිහට කෝණත් සමාන වෙනවා. හරි. මෙයාලගේ කෝණත් සමාන වෙනවා. ඉතින් මේ දෙකත් එක මතක තිබ්බහම සමපාත වෙනවා නම්
අපි යාටත් කියනවා මෙන්න මේ ත්‍රපීසියම් දෙක අංග සමයි කියලා. පැහැදිලිද? අන්න ඒ ත්‍රපීසියම් දෙක අංග සමයි කියලා අපි කියනවා. ඉතින් අපි අද පාඩමේදී කතා කරන්නේ එක එක තල රූප වල අංග සමවීමක් ගැන නෙමෙයි ත්‍රිකෝණයක අංග සමවීමක් ගැන. ඒ කියන්නේ ත්‍රිකෝණ අංග සාම්‍යයක් ගැන කතා කරන්නේ. හරි මේ බලන්නකො. ඔයාලට මෙන්න මේ විදිහට ත්‍රිකෝණ දෙකක් තියෙනවා කියලා හිතන්න. රයිට්. මෙන්න මේ විදිහට ත්‍රිකෝණ දෙකක් තියෙනවා කියලා හිතන්න. ඔයා මේ ත්‍රිකෝණ දෙක එක මත එක තියෙනවා. හරි? මම මේ ත්‍රිකෝණේ ABC කියලා ගන්නම්. මෙයා PQR කියලා ගන්නම්. ඔය ABC සහ PQR කියන ත්‍රිකෝණ දෙක ඔයා එක උඩ එක තියෙනවා. එක උඩ එක තිබ්බහම ලස්සනට පිටපයින් නැතුව ත්‍රිකෝණ දෙකම ගානට සමපාත වෙලා. ඒ කියන්නේ මොකද්ද? මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙලානේ. මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙලා. අන්න එහෙම අංග සම වුණාම මේ බලන්නකෝ. හරි? දැන් මේ ත්‍රිකෝණ දෙක නම් ඔයාලට පැහැදිලිව පේනවා කොහොම හිටියේද කියලා. හැබැයි හැම ත්‍රිකෝණයක්ම අපිට එහෙම කියන්න බෑ. ඉතින් එන්නේ එහෙම අංග සම වෙච්චාම සම්පාත වෙච්චාම ඔයා හරි මෙන්න මේ AB පාදයට සෙට් වෙලා තියෙන PQ පාදය නම් හරි ඔයා හිතන්න මෙන්න මේ AB කියන පාදයට සෙට් වෙලා තියෙනවා රයිට් මෙන්න මේ AB කියන පාදයට සෙට් වෙලා තියෙනවා PQ කියන පාදය හරි AB කියන පාදයට සෙට් වෙලා තියෙනවා PQ කියන පාදය පැහැදිලිද එහෙනම් අපි එන්න A දෙන්නට කියනවා ඒ කියන්නේ AB ට අනුරූප පාදය කියනවා අපි PQ ඒ කියන්නේ PQ ට අනුරූප පාදය AB එහෙම නැත්නම් AB ට අනුරූප පාදය PQ ඒ වගේම එයාට පෙනෙයි මෙන්න මේ BC කියන පාදයයි QR කියන පාදයයි ගානට සෙට් වෙලා ඇති සමපාත උනාට පස්සේ එහෙනම් BC ට අනුරූප පාදය කවුද QR පැහැදිලි නේද BC ට අනුරූප පාදය QR එහෙනම් ඉබේම මෙන්න මේ AC කියන එක්කෙනයි PR කියන එක්කෙනයිත් අනුරූප වෙලා. ඒ කියන්නේ AC ට අනුරූප පාදය PR. ඒ විතරක් නෙමෙයි ඔයා දන්නවා මෙන්න මේ කෝණත් ඒ විදිහටම සමපාත වෙනවනේ. මෙන්න මේ කෝණත් ඒ විදිහටම සමපාත වෙනවා. මේ එහෙනම් ඒ කෝණයට අනුරූප කෝණය කවුද? P කෝණය. එහෙනම් B කෝණයට අනුරූප කෝණය කවුද? Q කෝණය. ඇයි මේ දෙන්නානේ එක්ක ළඟට සෙට් වෙලාම හිටින්නේ නේද එක උඩ? එහෙනම් C කෝණයට අනුරූප කෝණය කවුද? R කෝණය. පැහැදිලි නේද? ඔන්න ඕවටයි අපි අනුරූප පාද එහෙම නැත්නම් අනුරූප කෝණ කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයා වගේම ඉන්න අනිත් කෙනා. ඒ කියන්නේ මෙයා මේ රූපේ මෙන්න මේ ත්‍රිකෝණේ මෙයා වගේමයි මේ ත්‍රිකෝණේ මෙයා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණේ AB වගේමයි. චුට්ටක්වත් වෙනස් නැහැ. මෙන්න මේ PQ. පැහැදිලි නේද? අන්න ඒකට තමයි කියන්නේ මෙයාට අනුරූපයි. කෙලින්ම එයාම තමයි. හැබැයි ඉන්නේ වෙන තැනක වෙන කෙනෙක්ගේනේ. අන්න එයාටයි අපි අනුරූප කියලා කියන්නේ. රයිට්? එහෙනම් AB ට අනුරූප පාදේ PQ C කෝණයට අනුරූප කෝණය R. ඉතින් අපි මෙන්න මේ ත්‍රිකෝණයක අංග සමවීම මේ අංග සමාන වෙලා මේ අංග දෙක සමානයි මේ අංග සමානයි මේ අංග සමානයි මේ අංග සමානයි. ඔන්න ඔය අංග සමවීම ගැන ත්‍රිකෝණයක අංග සමවීම එහෙම නැත්නම් ත්‍රිකෝණයක අංග සාම්‍ය අපි අවස්ථා 4ක් යටතේ කතා කරනවා. ත්‍රිකෝණයක අවස්ථා 4ක් යටතේ කතා කරනවා. මම මේ අවස්ථා 4 මුලින්ම කියන්න යන්නේ නැහැ. අපි බලමු මොනවද මේ අවස්ථා 4ක් යටතේ අංග සම වෙන විදිහ කියලා. හරි? අවස්ථා 4ක් යටතේ අංග සම වෙනද කියලා. ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා අංග සම වෙන්නේ අනිවාර්යයෙන්ම මම මේ දැන් ඉඳලා කියන්න යන අවස්ථා 4 යටතේමයි. හොඳයි. අපි ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන පළවෙනි අවස්ථාව ගැන කතා කරන්න යන්නේ. ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන පළවෙනි අවස්ථාව ගැන මේ බලන්න මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. රයිට්? ඔන්න තව ත්‍රිකෝණයක් තියෙනවා. මම මෙයා ABC ත්‍රිකෝණය කියලා ගන්නම්. මෙයා PQR ත්‍රිකෝණය කියලා ගන්නම්. පැහැදිලිද? ඔන්න ඔය ත්‍රිකෝණ දෙකේ හරිද? ඔන්න ඔය ත්‍රිකෝණ දෙකේ ඊට වඩා මම කතාව කියන්නම්. පළවෙනි අවස්ථාවේ මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන පළවෙනි අවස්ථාවේදී. හරි? එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. හරි? එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. මොන මගුලක්ද මේ අන්තර්ගත කෝණය කියන්නේ? අන්තර්ගත කෝණය කියන්නේ මොකද්ද ළමයි? අන්තර්ගත කෝණය කියන්නේ මෙන්න මෙහෙම එකකට. එයා කියනවනේ එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය කියලා. මම මේ ත්‍රිකෝණේ මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදයයි සැලකුවොත් රයිට් AB පාදයයි BC පාදයයි සැලකුවොත්
එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. අන්තර්ගත කෝණය මොකක්ද අන්තර්ගත කෝණය කියන්නේ එහෙනම්? මෙන්න මෙහෙම කෙනෙකුට අන්තර්ගත කෝණය කියන්නේ. මෙන්න මේ AB පාදයයි BC පාදයයි සැලකුවොත් ඒ දෙන්නට සෙට් වෙලා හැදිලා තියෙන මෙන්න මේ කෝණයට කියනවා අන්තර්ගත කෝණය කියලා. පැහැදිලිද? එහෙනම් AB සහ BC කියන පාද දෙකට අන්තර්ගත කෝණය මෙයා. right? මෙන්න මුන් දෙන්නට අන්තර්ගත වෙච්ච කෝණය උන් දෙන්නගෙන් හැදිච්ච කෝණය මෙන්න මේ B කෝණය ABC කියන කෝණය. පැහැදිලිද? එහෙනම් එන්නේ කිව්වේ එන්නේ ඒක. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක හරිද මේ බලන්න තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ PR සහ QR කියන පාද දෙකට සහ අන්තර්ගත කෝණයට එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට සහ අන්තර්ගත කෝණයට එයාගෙත් අන්තර්ගත කෝණයම වෙන්න ඕනේ. මෙන්න මෙහි කෝණයක් වෙලා හරියන්නේ නැහැ මේ පාද දෙක අරගෙන. පැහැදිලිද? එහෙම නැත්නම් මෙතන කෝණයක් වෙලා හරියන්නේත් නැහැ. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය අනිත් ත්‍රිකෝණයේ පාද දෙකට සහ අන්තර්ගත කෝණයට සමාන වෙනවා නම් right? මෙන්න මේ පාදෙට මේ පාදෙ සමාන වෙලා මේ පාදෙට මේ පාදෙ සමාන වෙලා මෙයාගේ අන්තර්ගත කෝණය මෙයාගේ අන්තර්ගත කෝණයට සමාන වෙනවා නම් අන්න ඒ ත්‍රිකෝණ දෙක අනිවාර්යයෙන්ම අංග සමයි කියලා කියනවා. පැහැදිලිද? එහෙනම් මේ ත්‍රිකෝණ දෙක ඔයා එක උඩ එක තියලා බැලුවොත් අනිවාර්යයෙන්ම පිටපයින් නැතුව ගානට සෙට් වෙනවා. පැහැදිලිද? පිටපයින් නැතුව ගානට සෙට් වෙනවා. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණ දෙකට අපි කියනවා අංග සමයි කියලා. මොකද්ද මේ අවස්ථාව? එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ යුගල අංග සම වේ. මේ අවස්ථාවට අපි නමක් දෙනවා. මොකක්ද අවස්ථාව? පාකෝපා කියලා. පාකෝපා කියලා අවස්ථාව මේ අවස්ථාවට නමක් දෙනවා අපි. පැහැදිලිද? පළවෙනි අවස්ථාව. ඇයි මේ පාකෝපා අවස්ථාව කිව්වේ මේකට? පාකෝපා අවස්ථාව කිව්වේ පාදයක් කෝණයක් පාදයක් තවත් ත්‍රිකෝණයක පාදයක් කෝණයක් පාදයකට සමාන වෙලා පාදය කෝණය පාදය කියන අවස්ථාවට තමයි අපි පාකෝපා කියලා ෂෝට් ෆෝම් කිව්වේ ගණන් වලදී. ඔයාලා මේකට අංග සම වෙන අවස්ථාවට කියනවා පාකෝපා අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. ත්‍රිකෝණ දෙක පාකෝපා යටතේ අවස්ථාවකට අංග සම වෙන්න නම් මොකද්ද වෙන්න ඕන පුතේ? එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වෙන්න ඕනේ. අන්න එහෙම වුණාම අපි කියනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. අපි ඔක ලියනවා මෙන්න මේ විදිහට පුතේ. මේ AB පාදයට කවුද අනිත් ත්‍රිකෝණේ සමාන වෙලා තියෙන්නේ? PR පාදය නේද? PR පාදය. ඒ වගේම BC පාදයට කවුද මේ වගේ සමාන වෙලා තියෙන්නේ? QR පාදය. BC පාදයට සමාන වෙලා තියෙනවා QR පාදය. ඒ වගේම ABC කියන කෝණයට මෙයාගේ සමාන වෙලා තියෙනවා PR Q කෝණය. PR Q කෝණය මේ පාදයක් කෝණයක් පාදයක් සමාන වෙලා එහෙනම් අපි ඔන්න අවස්ථාවට කියනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක එහෙනම් සමානලා හින්දා ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා අපි කියනවා. ABC ත්‍රිකෝණය අංග සමයි. මොකක්ද ඒ ලිව්වේ? වැරදිලා ඉරි කැලි තුනක් ගහව සමාන කිරීමට නෑ. සමාන කිරීම නෙමෙයි මේ ලිව්වේ අංග සම ලකුණ. මෙන්න මෙහෙම ඉරි කැලි තුනකින් මේ තියෙන සමාන කිරීම මේ තියෙන අංග සම ලකුණ. හරි ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය. මොකද්ද අවස්ථාව? පාකෝපා. පැහැදිලි නේද? මෙන්න මේ ABC ත්‍රිකෝණයයි PQR ත්‍රිකෝණයයි අංග සම වුණා පාකෝපා අවස්ථාව යටතේ. පාකෝපා අවස්ථාවේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්න නම් මොකද වෙන්න ඕනේ? එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන විය යුතුයි. පැහැදිලිද?
හොඳයි මම ඔයාලට අභ්‍යාස පොතේ තියෙන පොඩි ගානක් කරලා දෙන්නම්. නිදසුණක්. මෙන්න මෙහෙම එකක්. එකයි. right. මෙන්න මෙහෙම ABC කියලා ABC කියලා ත්‍රිකෝණයකුයි ABD කියලා ත්‍රිකෝණයකුයි ත්‍රිකෝණ දෙකක් තියෙනවා පුතේ. එයාලගේ අපිට AC පාදයයි AD පාදයයි සමානයි කියලා දීලා තියෙනවා මේ. ඒ වගේම CAB කෝණයයි DAB කෝණයයි සමානයි කියලා දීලා තියෙනවා. ඉතින් අපිට එහෙම දීලා කියනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා පෙන්වන්නලු. අංග සමයි කියලා පෙන්වන්නලු. බව පෙන්වන්නලු. සාධනය කරලා පෙන්වන්නලු. හරි. අපි දැන් දැනට ඉගෙනගෙන තියෙන්නේ පාකෝප අවස්ථාව යටතේ අංග සම වෙන එකන්නේ. ඉතින් අපි දැන් එහෙනම් ඒ ක්‍රමේ පාවිච්චි කරලා මේක අංග සම වෙනවද කියලා බලන්න යමු. පාකෝපා යටතේ අවස්ථාව යටතේ අංග සම වෙන්න නම් පුතේ මොකද්ද වෙන්න ඕනේ? එක ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් කොහේ හරි ඉන්න ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වුණා නම් හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ ABC කියන ත්‍රිකෝණය සැලකුවොත් එයාගේ පාද දෙකකුයි අන්තර්ගත කෝණයකුයි මෙන්න මේ ADB කියන ත්‍රිකෝණයේ පාද දෙකකටයි අන්තර්ගත කෝණයටයි සමාන වුණා නම් හරි නේද? මේ බලන්න පුතේ අපි දැනටම දන්නවා එක පාදයක් නම් දැනටමත් සමාන වෙලා. කෝණෙකුත් සමාන වෙලා. තව පාද දෙකකුත් සමාන වුණා නම් ගේම ගොඩ නේද? මේ පාද දෙක සමාන වුණා නම් කොහොමද? සුපිරි නේද වැඩේ? BD පාදයයි CB පාදයයි සමාන වුණා නම් වැඩේ ගොඩ නේද? පාකෝප අවස්ථාවට අංග සම කරන්න පුළුවන් නේද? පුළුවන්ද? බෑ. ඇයි බැරි? නෑ පුළුවන් නේ. ඇයි බැරි? ඇයි බෑ කියන්නේ නේද? මොකද බැරි නේද? පුළුවන් මේ ත්‍රිකෝණයක පාද දෙකකුයි කෝණයකුයි සමාන වෙලානේ. බෑ. මොන කෝණයක් වෙන්න ඕනද? ත්‍රිකෝණයක පාද දෙක සහ අන්තර්ගත කෝණය සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙයා මේ පාද දෙක සමාන වුණොත් මේ කෝණේ අන්තර්ගත කෝණය වෙලා නෑ පුතේ. එහෙනම් අපිට මොන පාද දෙක සමාන වෙන්න ඕනේ? මෙන්න මෙයා අන්තර්ගත කෝණයක් වෙන්න නම් මෙන්න මේ AC AB ගෙන් AB පාදයේ සලකපුවම තමයි මෙයා අන්තර්ගත කෝණයක් වෙන්නේ. ඒ වගේම මෙයා අන්තර්ගත කෝණයක් වෙන්නේ AD AB ගත්තාම දැන් එහෙනම් ඔයාට පේනවා AB කියන පාදය දෙන්නටම පොදුයි. AB කියන පාදය මේ ත්‍රිකෝණයටත් පොදුයි මේ ත්‍රිකෝණයටත් පොදුයි. එහෙනම් පොදු පාද කොහොමදත් සමානයි. දිගින් සමානයි. එහෙනම් අපිට දැන් ලස්සනට මේ ත්‍රිකෝණයක පාද දෙකකුයි මේ ත්‍රිකෝණේ මේ පාද දෙකයි අන්තර්ගත කෝණෙයි මේ ත්‍රිකෝණේ මේ පාද දෙකයි අන්තර්ගත කෝණයට සමාන වෙලා නැද්ද? සමාන වෙලා. එහෙනම් අපිට කියන්න බැරිද මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා? පුළුවන්. මොන අවස්ථාවකටද අංග සම වෙන්නේ? පාකෝපා අවස්ථාව යටතේ. right. එහෙනම් අපි ලියන්න පටන් ගන්න මෙන්න මේ විදිහට. AC පාදයේ සමානයි පුතේ AD පාදයේ කොහොමද අපි කිව්වේ? අපිට දීලා තියෙනවා දත්තය නේද? ඒ වගේම පුතේ ඔයාලට පේන මේ කෝණ දෙක සමානයි. අපි ඒක ලියනවා මේ CAB කෝණය සමානයි පුතේ BAD කෝණය කොහොමද කිව්වේ? ඒකත් අපිට දීලා තියෙනවා දත්තය නැත්තම් දී ඇත. ඊළඟට අපි කියනවා පුතේ AB සමානයි AB. එහෙම නැත්තම් AB යනු පොදු පාදයේ වේ කියලා ලියන්න පුළුවන්. කොහොමද අපි ඒක කිව්වේ? පොදු පාදය. පැහැදිලි නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ABC ත්‍රිකෝණය අංග සමයි ABC ත්‍රිකෝණය අංග සමයි ABD ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව? පාකෝපා අවස්ථාව යටතේ අංග සම උනේ. සරලයි නේද මේ ත්‍රිකෝණාංග සමය කියන එක? බලමු තව අවස්ථා තුනයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ තුනත් මේ එකම වීඩියෝ එකකින් අපි ඉවරයක් කරලා දාමු. වීඩියෝ ටිකක් දිග වෙයි. කමන්නෑ කම්මැලි නැතුව අවසානයේ බලන්න. හොඳද? හොඳයි පුතේ අපි දැන් දෙවෙනි අවස්ථාව ඉගෙන ගන්න යන්නේ. right. දෙවෙනි අවස්ථාව ත්‍රිකෝණ දෙක අංග සම වෙන්න පුළුවන් දෙවෙනි අවස්ථාව. මේ බලන්නකෝ. ඉස්සල්ලා වගේ මෙන්න මෙහෙම පුතේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. right. මගේ ත්‍රිකෝණ හැමතිස්සෙම එකම වගේ කමන්නේ. ABC කියලා ත්‍රිකෝණයකුයි PQR කියලා ත්‍රිකෝණයකුයි ත්‍රිකෝණ දෙකක් තියෙනවා පුතේ. අපි දැන් දෙවෙනි අවස්ථාව ඉගෙන ගන්න යන්නේ. දෙවෙනි අවස්ථාවේ පුතේ මෙන්න මෙහෙම කතාවක් කියන්න පොර. හරි. පොර කියන්නේ කවුද? අපි දන්නේ නැහැ කවුරු හරි. හොයාගත්තු කෙනා ත්‍රිකෝණාංග සම්පාදනය බලන්න. right. හරි. දෙවෙනි අවස්ථාවේ මෙන්න මෙහෙම දෙකක් කියනවා පුතේ. එක ත්‍රිකෝණයක හරි පුතේ. එක ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ හරි මම ගන්නම් එක ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ right මම BC කෝණ දෙක ගන්නම් ලේසි මට නිකන් ලස්සනයි වගේ. හරි. එක ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක්. පැහැදිලිද? එක ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් පුතේ. තවත් ත්‍රිකෝණයක
කෝණ දෙකකට සහ right තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවලු පුතේ. මොන මගුලක්ද ඒ කිව්වේ? එක ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයට. අනුරූප පාදය කිව්වේ මොකද්ද පුතේ? මෙන්න මේ පාදේ වගේම මේ කෝණ දෙක මෙහෙම පිහිටද්දි මේ පාදේ මෙතන. එහෙනම් ඒ වගේම පාදයක් වෙන්න ඕනේ මේ ත්‍රිකෝණෙත්. හරි? බලන්න පුතේ මේ ත්‍රිකෝණේ මේ පාදේ කොතනද පිහිටලා තියෙන්නේ? මේ කෝණයට සාපේක්ෂව මේ කෝණ වලට සාපේක්ෂව බලන්න. මේ බලන්න මෙන්න මේ විශාලත්වයේ මෙතන ඉරි කැලි 2යි කෝණේ මෙතන ඉරි කැලි 1යි. එහෙනම් මෙන්න මේ කෝණේ ඉස්සරහින් පිහිටපු පාදේ නේද? එහෙනම් පුතේ අනුරූප පාදය කියන්නේ අර අපි තලකන දෙවනි ත්‍රිකෝණයේත් මෙන්න මේ වගේම කෝණේ මේ විශාලත්වයේ තියෙන කෝණයට සම්මුඛ පාදයේ විය යුතුයි. අන්න අනුරූප පාදය කිව්වේ පුතේ ඔන්න ඔහම මෙයාට එහෙනම්. මේ කෝණේ ඉස්සරහා මෙයා ඉන්නේ. එහෙනම් මෙතන මේ කෝණේ ඉස්සරහම වෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට සහ අනුරූප පාදයට සමාන වේ නම් මෙන්න මුන් දෙන්න පුතේ අංග සම වෙනවලු. අපි ඒ අවස්ථාවට නමක් දෙනවා පුතේ. මෙතන මොනවද සමානලා තියෙන්නේ? කෝණ දෙකකුයි පාදකුයි නේ. අපි ඒ අවස්ථාවට නමක් දෙනවා පුතේ. කෝපා අවස්ථාව කියලා. පැහැදිලිද පුතේ? කෝපා අවස්ථාව කියලා කියනවා. කෝණයක් පාදයක් අවස්ථාව පුතේ. ඔන්න ඔහොම ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්න පුළුවන්. අපි ඕක මෙන්න මේ විදිහට ලියනවා පුතේ. මේ බලන්නකෝ. ABC කෝණය සමාන වෙලා තියෙන කාටද පුතේ? PQR කෝණයට නේද? PQR කෝණයට කොහොමද කිව්වේ අපි? ඒක දත්තය නැත්තම් දී යට. ඊළඟට පුතේ මේ කෝණය ගැන ලියමු. ACB කෝණය සමාන වෙලා තියෙන කාටද පුතේ? QPR කෝණයට නේද? QPR කෝණයට ඒකත් පුතේ අපිට දත්තයක් විදියට දීලා තියෙනවා. ඊළඟට පුතේ ඔයාලට පේනවා AB පාදය සමාන වෙලා තියෙන්නේ QR පාදයට. හැබැයි පුතේ එන්නේ ඒ සමාන වෙන පාද දෙක අනිවාර්යයෙන්ම අනුරූප පාද දෙක වෙන්න ඕන. හොඳද? දත්තය. ඉතින් යන්නේ මේ විදිහට කෝණ දෙකකුයි පාදකුයි සමාන වුණා නම් එයා කියන විදිහට අපිට කියන්න පුළුවන් නේද මෙන්න මුන් දෙන්න අංග සමයි කියලා. එහෙනම් මම ලියනවා පුතේ ABC ත්‍රිකෝණය අංග සමයි පුතේ PQR ත්‍රිකෝණය. මොකක්ද අවස්ථාව? අපි වරන් ඇතුළේ හැමතිස්සම අවස්ථාව ලියන්න ඕන. මොකක්ද අවස්ථාව? කෝපා අවස්ථාව. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට ත්‍රිකෝණ දෙකක් අංග සම වුණේ. ඉතින් පුතේ ඔකමයි ඔය විදිහටමයි අපිට සාධනයේ ගණන් වලක් තියෙන්නේ. ඉතින් ඒ වගේම පුතේ ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් ඒ ත්‍රිකෝණ වල සියලුම අංග සමානයි. ඉතින් මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණ ගමන් අපිට පුතේ එහෙනම් කියන්න පුළුවන් හරි අපි දැනට දන්නවා මේ කෝණ දෙක සමානයි මේ කෝණය සමානයි. එහෙනම් පුතේ ඉතුරු වෙච්ච මෙන්න මේ කෝණයයි අනිවාර්යෙන් සමානයි පුතේ. හරි? ඒ කියන්නේ ඔන්න ඔය ඒ කෝණයයි R කෝණයයි අනිවාර්යෙන් සමානයි. ඒ වගේම පුතේ අනුරූප පාද සමාන වෙනවා. මෙන්න මේ B පාදෙට ඉස්සරහින් ඉන්නේ AC පාදය. B කෝණය වගේ තමයි Q කෝණය. එහෙනම් යාට ඉස්සරහින් ඉන්නේ PR පාදයක් සමානයි. ඒ වගේම තමයි පුතේ මෙතන A කෝණයට ඉස්සරහින් ඉන්නේ BC පාදය. ඒ වගේම මෙතන A කෝණය වගේ මෙතන ඉන්නේ R කෝණයට ඉස්සරහින් ඉන්න PQ පාදය. ඔන්නෝවත් සමාන වෙනවා. අනුරූප අංග සම ත්‍රිකෝණවල පුතේ අනුරූප අංග සමාන වේ කියලා අමතක කරන්න එපා. දිවි ඇතිතෙක්. පැහැදිලිද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ කියන එක දිවි ඇතිතෙක් අමතක කරනු එපා. පැහැදිලිද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ. බොහොම වැදගත් ජ්‍යාමිතියේදී. පැහැදිලිද? හරි. මම මේකෙන් ගණක් හදන්න යන්නේ. මේක ඉතින් මෙතනින් හරිය හදන්න ගණන් නෑ පුතේ. ඔය වගේම තමයි තියෙන ප්‍රශ්නේ මෙතනදී අපිට මොනවද මේ සමාන වෙන්නේ? හරි අර ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ ඕවා ඔක්කොම ඕන වෙනවා මේවට. හරි සම්මුඛ කෝණ ප්‍රතිමුඛ හැම ඒවාම බද්ධ කෝණ සරල හැම එකම ඕන වෙනවා මේ ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියලා බලා ගන්න. හරි ඒකින්ද ඒ කිසි දෙයක් අමතක කරන්න එපා. හරි අපි යමු ඊළඟ අවස්ථාව බලන්න. හොඳයි අපි පුතේ දැන් අපි ඉගෙන ගන්න යන්නේ ත්‍රිකෝණයක් අංග සම වෙන අවසාන අවස්ථාව නෙමෙයි ඊට කලින් අවස්ථාව තුන්වෙනි අවස්ථාව. right බලමු අපි මොකද්ද මේ තුන්වෙනි අවස්ථාවෙන් කියන්නේ කියලා. හරි ඔන්න ත්‍රිකෝණ දෙකක් තියෙනවා පුතේ. හරි
මෙයා ABC ත්‍රිකෝණය, මෙයා PQR ත්‍රිකෝණය. පුතේ මෙන්න මේ තුන්වෙනි අවස්ථාවෙන් අපිට මෙන්න මෙහෙම කතාවක් කියනවා. එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඒක ඉතින් කොතේ අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක්. ඔයාලා කොහොමවත් දන්න දේවල් ඒවනේ. ඒක කොහොමද සරලම දෙයක් පොඩි ළමෙක් උනත් දන්න දෙයක්. එක ත්‍රිකෝණයක පාද තුනක් මෙන්න මේ එක ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන වෙනවා නම් right අන්න ඒ ත්‍රිකෝණ දෙක පුතේ අංග සමයිලු. මේ පුතේ මෙයාගේ AB පාදයට මෙයාගේ QR පාදය සමානයි. BC පාදයට QP පාදය සමානයි. AC පාදයට ඒ වගේම PR පාදය සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි පුතේ. මේ බලන්න මම ලියනවා AB පාදය සමානයි කාටද? AB පාදය සමානලා තියෙනවා QR ට දී ඇත නැත්නම් දත්තය right ඔන්න ලිව්වා. ඒ වගේම පුතේ ඔයාලට පේනවා BC පාදයේ සමාන වෙලා තියෙනවා කාටද? BC පාදයේ සමාන වෙලා තියෙනවා පුතේ PQ පාදයට. PQ පාදයට ඒකත් අපිට දීලා තියෙනවා. පැහැදිලිද? right. ඊළඟට ඔයාලට පේනවා AC පාදයේ සමාන වෙනවා පුතේ. AC පාදයේ සමාන වෙනවා කාටද? PR ට. PR ට ඒකත් අපිට දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයිලුනේ. ඉතින් මේ බලන්නකො මේ ත්‍රිකෝණේ පාද තුන මේ ත්‍රිකෝණේ පාද තුනට සමානලානේ. දැක්ක නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් කොහොමද දැන්? ABC ත්‍රිකෝණය අංග සමයි පුතේ PQR ත්‍රිකෝණයට. පුතේ මේ අවස්ථාවට අපි නමක් දෙනවා මොකද්ද? පාදයක් නේද සමානලා තියෙන්නේ. එහෙනම් ඔය අවස්ථාවට කියන අපි පා අවස්ථාව. දැනට අපි ත්‍රිකෝණයක් අංග සම වෙන්න පුළුවන් අවස්ථා තුනක් ඉගෙන ගත්තා පුතේ. මොනවද? පළවෙනි අවස්ථාව ඉගෙන ගත්තා පාකෝපා ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයේ අංග සමාන වෙන අවස්ථාව. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා කෝකෝපා. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙක කෝණයක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන වෙන අවස්ථාව. දැන් තුන්වෙනි අවස්ථාව ඉගෙන ගත්තා ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුන සමාන වෙන අවස්ථාව. අවසාන අවස්ථාවට යන් අපි දැන් හරි පුතේ අපි ආවා ඔන්න අවසාන අවස්ථාව ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන. ඒ අවස්ථාවේ නම් මම කලින් කියන්නම් කර්ණපා. පරිදි මොකද්ද? කලින් නම් කෝකෝපා පාකෝපා පාපාපා අන්න ඒ වගේ අවස්ථා තිබ්බා. දැන් කර්ණපා කියලා ඇවිල්ලා. මොකද්ද මේ කර්ණපා කියන්නේ? බලා ගන්න පුතේ කර්ණපා කියන්නේ මොකද්ද කියලා. හරි බය වෙන්න එපා මම එහෙම කිව්වට හොඳේ. හරි කර්ණපා. මේ බලන්න කර්ණපා. පුතේ මේ කර්ණපා කියන අවස්ථාව වෙන්නේ පුතේ සුජුකෝණී ත්‍රිකෝණයක් සම්බන්ධවයි. හරි. පුතේ මෙන්න මෙහෙම සුජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. right මම පොඩ්ඩක් නේ බුද්ධි කරවලා යන්න ඕන සුජුකෝණී ත්‍රිකෝණේ. හරි. මෙන්න පුතේ තවත් සුජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. හරි. මෙයා පුතේ ABC ත්‍රිකෝණය, මෙයා පුතේ PQR ත්‍රිකෝණය. පුතේ මේ තුන්වෙනි හතරවෙනි අවස්ථාවෙන් කියන්නේ මෙන්න මෙහෙම එකක් ගැන. හරි. සුජුකෝණී ත්‍රිකෝණ දෙකක්. හරි. සුජුකෝණී ත්‍රිකෝණ දෙකක් සලකපු සුජුකෝණී ත්‍රිකෝණයක් ගත්තාම පුතේ ඔය සුජුකෝණී ත්‍රිකෝණේ පාදවලට නම් තියෙනවා. මෙයානේ සුජුකෝණේ. ඇයි යාට සුජුකෝණේ කිව්වේ අංශක 90ක් වෙන හින්දානේ. පුතේ මෙන්න මේ සුජුකෝණයෙන් ඉස්සරහින් ඉන්න පාදයට අපි කියනවා කර්ණය කියලා. සුජුකෝණයට සම්මුඛ පාදයට අපි විශේෂ නමක් දෙනවා. මොකද්ද? කර්ණය. යාට දෙන විශේෂ නම මොකද්ද? කර්ණය. right? ඉතින් පුතේ මෙන්න මේ හතරවෙනි අවස්ථාවේදී අපි ඉගෙන ගන්නේ හරි එක් ත්‍රිකෝණයක සුජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ තවත් පාදයක් සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක පුතේ අනිවාර්යෙන් අංග සමයිලු පුතේ. මොකද්ද කියන්නේ? එක් සුජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ තවත් පාදයක්. හරි මම මේ පාදේ ගන්නම්. අනේ තවත් සුජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ තවත් පාදයකට සමාන වෙනවා නම් අන්න ඒ ත්‍රිකෝණ දෙක පුතේ අංග සමානයිලු. හරි මේ බලන්න මෙයාගේ කර්ණය කිව්වහම කවුරුද වෙන්න ඕනේ? සුජුකෝණෙට ඉස්සරහින් ඉන්න කෙනා. සුජුකෝණෙට ඉස්සරහින් ඉන්න මෙන්න මේ AC පාදය. right? එයා සමාන වෙන්න ඕන පුතේ තවත් සුජුකෝණී ත්‍රිකෝණයක කර්ණයට. එහෙනම් මෙයාගේ කර්ණය කවුද? මේ Q කෝණයට ඉස්සරහින් ඉන්න කෙනා. මේ PR පාදය. හරි? ඔන්න කර්ණ දෙක සමාන වුණා. ඒතකොට තවත් පාද දෙකක් සමාන වෙන්න ඕනේ මේ BC පාදයයි QR පාදයයි සමාන වෙලා. එක් සුජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් තවත් සුජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ පාදයට සමාන නම් අපි අන්න එයාට කියනවා කර්ණපා අවස්ථාව යටතේ අංග සමයි කියලා පුතේ.
හරිම සිම්පල් පුතේ අපිට ලියන්න පුළුවන්. අපි මේ හතරවෙනි අවස්ථාවට මොකද්ද පුතේ අපි කියන්නේ? කර්ණපා කියලා පුතේ. පැහැදිලි නේද? කර්ණපා. කර්ණය සහ පාදයන්නේ සමානලා තියෙන්නේ. ඒකයි. මේ කර්ණයක් පාදයක් සමානලා අපි කලින් ගත්තේ පාදයක් සමාන වෙලා පාදයක් සමාන වෙලා කෝණයක් පාදයක් සමාන වෙලා දැන් කර්ණයක් පාදයක් සමාන වෙලා තියෙන නේද? කැලි දෙකයි සමානලා තියෙන අංග සමයි. එහෙනම් අපිට පුතේ ඉස්සල්ලාම ලියන්න පුළුවන් AC පාදය සමානයි කවුද? PR පාදය දී ඇත නේද? දී ඇත. ඊළඟට අපිට කියන්න පුළුවන් පුතේ BC පාදය සමානයි කවුද? QR පාදය එකක් දීලා තියෙනවා. හරි. ඒ වගේම right. එතන මේ ඊළඟට අපිට කියන්න පුළුවන් පුතේ මේ ත්‍රිකෝණ දෙක එහෙනම් අංග සමයිනේ. අයි මෙයා කර්ණයනේ පුතේ. කර්ණයනේ සමානලා තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් පුතේ ABC ත්‍රිකෝණයේ අංග සමයි PQR ත්‍රිකෝණය. මොකක්ද අවස්ථාව පුතේ? කර්ණපා මුතු කැටවන්න අකුරින් ලිව්වා කර්ණපා කියලා. හොඳයි බොහොම ස්තුතියි වීඩියෝ එක බලන් හිටියට ඉවර වෙනකන්. කවුරු හරි බලන් හිටියා නම් එහෙම මම දන්නේ කට්ටිය මේක බලනවද නැද්ද කියලා මම දානවා. මම අප්ලෝඩ් කරනවා. ඔයාලා බලනවද මම දන්නේ නැහැ. මම අප්ලෝඩ් කරගෙන යනවා. ඔයාලා බලනවා කියලා හිතාගෙන ඉන්නවා. I don't know. මම දන්නේ නැහැ බලනවද නැද්ද කියලා. සෙට් වුණොත් බලන්න නැත්තම් මේක අතලා ගන්න. මොකටද ඔයා බලන්නේ? හරි සෙට් වුණොත් බලහම්බ. නිකන් බලන්න එපා හොඳේ. ආතල් එකට වීඩියෝ බලන්න තියාගන්න එපා. අපරාධි කාලේ ඒ වෙලාවට ගානක් හදපන්. මේවා කරන්නේ ආතල් එකට නෙමෙයි. මේවා කරන්නේ මොකෙක් හරි එකක් ගන්න දෙයක් ඉන්නවා නම් උට ගන්න බං. හරි? බං කිව්වට ගණන් ගන්න එපා. ඉතින් උඹලට මේවා සෙට් වෙන්නේ නැත්තම් මම උගන්නන මගුල් තේරෙන්නේ නැත්තම්. හරි? මං කියන මෙලෝ මගුලක් තේරෙන්නේ නැත්තම් මේ මගුල් බලන්න එපා. අපරාධ වෙලාව, අපරාධ ඩේටා. හරි? බලන්න එපා. තරහකට මේ කියන්නේ බලන්න එපා. බලලා වැඩක් නැහැ. උගන්නන මගුලක් තේරෙනවා නම් විතරක් බලපන් මේවා. හරි? බලලා ගණන් අදහන්. පල්ලෙහා group එකේ link එක දාලා තියෙනවා. ඒකට join වෙන්න පුතේ. හරි? ඒකට join නම් පුතේ. ප්‍රශ්න තියෙනවා නම් group එකේ මම ඔයාලට participant ලාට message කරන්න තිබුණ facility එක මම block කළා. හේතුව ඒකේ වල්පල් දොඩවනවා පුතේ. වල්පල් දොඩවන හින්දා ඒක block කරා. හරි? දැන් මං විතරයි ඒකට message දාන්නේ. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකේ admin ගේ number එකට group එකට join වෙලා ඒකේ admin ගේ number එක දෙන ඒකට message එකක් දාන්න. එතකොට අදාළ reply ටික හම්බෙයි ඔයාලට. right? ඉතින් අද වීඩියෝ එක ඉවරයි. අයිත් ගොඩ කාලෙකින් මේ ඉතින් හම්බෙන්නේ ප්‍රශ්න හින්දා පුතේ. ප්‍රශ්න කියන්නේ time එකක් නැති හින්දා මට එක දිගට වීඩියෝ ටික ලස්සන කරගෙන එන්න අමාරු. ඉදිරියේදී plans තියෙනවා බලමු අපිට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වේද කියලා. මම ඒවා දැම්ම කියන්න යන්නෙත් නැහැ. මොකද ක්‍රියාත්මක කරගන්න බැරුණා මං අවුල්නේ. හරි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු පුතේ. හොඳට වැඩ කරන්න, හොඳට පාඩම් කරන්න. අම්මලාට තාත්තලාට කීකරු වෙන්න, සතුටින් ඉන්න, හොඳින් ඉන්න. කාටවත් කරදරයක් වෙන විදිහට ඉන්න එපා. එච්චරයි. බොහොම හොඳින් සතුටින් පරිස්සමින් ජීවත් වෙන්න හැමෝටම සුබම සුබ අනාගතය ප්‍රාර්ථනා කරනවා.